දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහා උපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රමුඛ ගෞතම යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ තුන්වන දේශනයයි අදට ඉදිරියට තියෙන්නේ. කලින් දවසේ දේශනාවේදී අපි දියසුලි උපමාවකින් සංසාරයත් නිබ්බාණයත් සංසරණයත් නිස්සරණයත් පිළිබඳ අදහස මතුවෙන ආකාරයකට එක්තරා විස්තරයක් කළා. ඒ වගේම පටිච්චසමුප්පාදයේ සමුදය නිරෝධ කියන මේ දෙපැත්තම තේරුම් ගැනීමට අදාළ වන සාධක සූත්‍ර එහෙමත් අපි ඉදිරිපත් කළා. මේ දියසුලිය ගැන කල්පනා කරලා බලන්න ඕන නම් තව සමාන්තර ගැළපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාදයේ අංගත් සමග මේ දියසුලියේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බහින මහා ජලකඳට එරෙහිව යාහකයේ කියා හිතන ඒ අවිද්‍යාව තමයි දියසුලිය ආරම්භය. මේ අවිද්‍යාව නිසා උසිගැන්වෙන අවිද්‍යාව මගින් උසිගැන්වෙන යම්කිසි අරහැඳීම් රාශියක් තියෙනවා නම් අර දියවැල ඉදිරියට ගෙන යන ඒවා අපිට හිතා ගන්න පුළුවන් සංස්කාර හැටියට. ඊළඟට ඒ විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා අර මහා ජලකඳෙහි හැපිලා ඒ දියසුලියක් බවටපත් වෙන අවස්ථාවේදී අපිට හිතා ගන්න පුළුවනි දියවැල පීරාගෙන ඉදිරියට ඇදීම තමයි විඥාණය. ඒ කාර්ය මහා ජලකඳත් එක්ක හැපිලා ඊළඟට නාම රූප හැටියට එක්තරා ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඊළඟට ඒ නාම රූපෙහිම වැඩුණු අවස්ථාව හැටියට සලකන්න පුළුවනි සලආයතන කියලා පටිච්චසමුප්පාදයේ දක්වන අංගය. අපිට ඒක මේ දියසුලිය ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවනි. අර දියසුලිය කාලයක් තිබීමෙන් පාතාලයක් හැරීමෙන් ඒ පාතාලයේ තිබෙන ක්‍රියාකාරීත්වයේ සලආයතනයේ හැටියට ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම පාතාලයේ හැටියට සලකන්න පුළුවනි ශාරීරික වේදනාව. බුදු පියාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් තියෙනවා සංයුත් සංගේ වේදනා සංයුත්තේ ශාරීරිකාණං කෝ ඒතං භික්ඛවේ දුක්ඛාණං වේදනාණං අධිවචනං යදිනම් පාතාලෝති කියලා. මහණෙනි පාතාලය කියලා කියන්නේ ශාරීරික දුක් වේදනාවලටම කියන වෙන නමක් කියලා. ඉතින් එහෙම වැළුවහම මේ භවයේ සත්‍යයට තණ්හා පිපාසයක් ඇති වෙන්නේ අර වේදනාව නිසා. ඒ සූත්‍රයේම සඳහන් වෙනවා අශෘතවත් ප්‍රත්‍යඥයා දුක් වේදනා වලින් පීඩිත වූ අවස්ථාවේ සැප වේදනා සොයනවය මක්නිසාද සැප වේදනා හැර දුක් වේදනා වලින් මිදීමක් අශෘතවත් ප්‍රත්‍යඥයාට පේන්නේ නැත කියලා. එහෙම ගත්තොත් අර පාතාලයේ නිමක් නැති වේදනා රාශියයි. ඒවා නිවා ගැනීමට තිබෙන පිපාසය වගේ පාතාලයෙන් නැගෙන ආකර්ෂණ වේගය. ඒ ආකර්ෂණ බලයම තමයි ඊළඟට එන උපාදානය. තණ්හාවෙම තිබෙන ඇද ගන්නා ස්වභාවය උපාදානයයි. ඊළඟට උපාදීන වශයෙන් අවට ඇති කොලාතු රොඩු ආදී හැම දෙයක්ම ඒකට ඇදගෙන භවයක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ අත දික් කරලා පෙන්වන්න පුළුවන් විදිහේ තැන. උපාදීන වශයෙන් ඒ දියසුලියේ තිබෙන දේවල් ආශ්‍රයෙන් පෙන්වන්න කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට මේ දියසුලියේ උපමාව ආශ්‍රයෙන් පටිච්චසමුප්පාද ධර්මය ගැන අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මතාව දැකීම ඇත්ත වශයෙන්ම ධර්ම චක්ෂුෂයක් හැටියට දක්වනවා. ධර්ම චක්ෂුෂයක් පහළ වීම හැටියට. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙනවා. විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී. නික්ලේශී වූ, පිරිසිදු වූ, නිර්මල වූ ධර්ම චක්ෂුෂය පහළ වුණා කියලා.
මේ ධර්මචක්ෂුෂේ හඳුන්වන පාඨයක් නිතරම වගේ සූත්‍රවල සඳහන් වෙනවා. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. එහි තේරුම හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේද ඒ සියල්ලම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේ. ඒක සමහර අවස්ථාවල කෙටිනුත් සඳහන් වෙනවා. සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියන පද යුගලයෙන්. ඒ දකින ආකාරය හරියටම කිව්වා වගේමයි කියවෙන්නේ. හට ගැනීමක් තියෙනවා. නිරුද්ධ වීමක් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධයයි යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හට ගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේද ඒ හැම දෙයකම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේ. මේ කියමනින් අපට පෙන්නවා සංසාර ගැටලුව තුලම නිබ්බාණය දැකීමේ ශක්තිය තමයි මේ ධර්මචක්ෂුෂය කියලා කියන්නේ. සංසාරයක් නිර්වාණයක් කියන දෙක බොහොම ඈතට දමාගෙන දෙපිලක් කරගෙන හිතන ආකාරයට අනුව බලනකොට මේකුත් ගැටලු මතුවෙනවා. නමුත් මෙතන අපිට පේනවා දුක්ඛයට සමුදය සොයාගෙන නිරෝධයට මාර්ගය පාදා ගත්තාම චතුරාර්ය සත්‍යම අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වගේ මේ සංසාර දියසුලිය කරකැවෙන ආකාරය වටහාගෙන එය නැවැත්වීමට ක්‍රමයක් තියෙනවා නම් ඒක අනුගමනය කිරීමෙන් මේ දියසුලිය නතර කරන්න පුළුවනි කියන එක. කලින් අපි සඳහන් කළ ගාථා ධර්ම වල ආකාරයට රහතන් වහන්සේ පිළිබඳව දියසුලියක් නැත කියලා ප්‍රකාශ වුණා කලින් දේශනේ. දියසුලිය සංසිඳුණාට පස්සේ தත්ත්වය කල්පනා කරලා බලනකොට කෙනෙක් ඇහුවා අර දියසුලිය කොහෙද ගියේ කියලා. අපිට මොකක්ද දෙන්න වෙන පිළිතුර? හරියට අර ගින්න කොහෙටද ගියේ කියලා අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අමාරු වගේ තත්ත්වයක් එතන තියෙනවා. මොකද අපි දියසුලිය කියලා කිව්වේ අර දියවැලට. මහා ජලකඳ පීරාගෙන ඉදිරියට ඇදිලා ගිය දියවැලේ තිබෙන්නේ. අවට තිබෙනා වගේ ජලයමයි. එතකොට මේ දෙක එකතු වෙනවා කියලා කියන්නත් බෑ. මේක වෙන කොහෙවත් හැංගුණාය කියලා කියන්නත් බෑ. 아무තු විදිහේ තත්ත්වයක් මෙතන තියෙනවා. ඇත්ත වශයෙන් කියන්න වෙන්නේ කුමක්ද? යම් යම් හේතු ප්‍රත්‍ය නිසා යම් කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණා. ලෝක ව්‍යවහාරයට නගලා අහවල් තැන කියලා අතන හරි මෙතන හරි කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. ඒ ව්‍යවහාර මාත්‍රේ නැති වුණා. අර ගින්න පිළිබඳ තත්ත්වයමයි මෙතන තියෙන්නේ. ගින්න කියලා වචනයක් දාගත්තේ සංකල්පයක් හදාගත්තේ හේතු ප්‍රත්‍යයන් නිසා උපාදානයන් නිසා ඇති වුණ එක්තරා තත්ත්වයක් දැක්වීමට. ඔන්න ඔය විදිහට ඔයිනුත් අපට පෙනෙනවා සංකල්ප තුලයි මේ අවිද්‍යාව සැඟවිලා තියෙන්නේ. ලෝකයා එක නොදැනයි සමහර විට සංකල්ප කොට ගහගෙන ඒවා නිවනේදී දැකීමට බලාපොරොත්තු වෙන්නේ. සංකල්ප ලැයිස්තු නිවනේදී පේනවා කියලා සමහර විට කෙනෙක් හිතනවා. එහෙම එකක් නෙවෙයි මෙතන தත්ත්වය. මේ සංකල්ප වලම තිබෙනවා අවිද්‍යාව ගැඹෙලා. ඒවා විඳීමේ ශක්තියයි, ඒවා විනිවිද දැකීමේ ශක්තියයි පළමුවෙන්ම පහළ වෙන්නේ සෝවාන් මාර්ග ඥානයි. ඒක තමයි උද්‍යත්තගාමිනී පඤ්ඤා අරියානි වේදිකා කියලා සඳහන් වෙන්නේ. උද්‍යත්තගාමී කියන්නේ උද්‍යව්‍යය දැකීමේ ශක්තිය. සමුදය නිරෝධ කියන එකමයි. හට ගැනීම නැතිවීම දකින ශක්තිය. ඒක දක්වලා තියෙන එක්තරා විදිහක විනිවිද දැකීමේ ක්‍රමයක් හැටියටයි. යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට හටගන්නා ස්වභාවය නිසාම එහි නිරෝධයක් තිබෙන බව දන්නවා. ඒක නිසා තමයි අර චරියුත් ස්වාමීන් වහන්සේ අස්සජි ස්වාමීන් වහන්සේ "යේ ධම්මා හේතුප්පවා තේසං හේතුං තථාගතෝ ආහ" කියලා කියනකොටම සෝවාන් වෙලා ඉවරයි. ඒ කියන්නේ යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා නම් ඒක හේතු ප්‍රත්‍ය ඉවත් කළාම නිරුද්ධ වෙන්න පුළුවන් කියන එක ප්‍රඥාවන්ත කෙනෙකුට එකපාරටම වටහා ගන්න පුළුවන්. අමුතුවෙන් නොකියුවා. ඔය විදිහේ තත්ත්වයක් අපිට පේනවා. සංසාර ගැටලුව තුලින්ම නිර්වාණය මතු කර ගැනීමේ ශක්තිය තමයි අර ධර්මචක්ෂුෂය. ඊළඟට ඒ වගේම අපිට පැහැදිලි වෙනවා අපි අර කලින් මහා නිදාන සූත්‍රයෙන් පුටා දැක්වූ පාඩේ කියුණා අධිවචන මාර්ග, නිරුක්ති මාර්ග ආදී භාෂා ව්‍යවහාරයේ සියලු අංගෝපාංග තියෙන්නේ නාම රූපයක් විඥානයක් කියන මේ සංසාර වටේ ඇතිතා පමණි. ඊට එහා නොවේ කියන එක. එත්තාවතා කියලා වචනයක් එහෙම කිව්වේ. මෙතකින්ම මේ සංසාර වටේ කරකැවෙනවා අය. එත්තාවතා ජායේතවා, ජීයේතවා, මීයේතවා, චවේතවා, උපජ්ජේතවා ආදී වශයෙන් ජාති ජරා මරණ, චුති උත්පත්ති ආදී සියලුම සංකල්පයන් අර්ථවත් යොදන්න පුළුවන් මන්නේ අර දියසුලි තත්ත්වයේ තිබෙන තාක්. ඒ කියන්නේ විඥාන නාම රූප දෙක එකට යන තාක් පමණයි කියන එකයි. යම් කිසි ක්‍රමයකින් මේ තියෙන සම්බන්ධය බින්දුව අර සංසාර වටේ අර දියසුලිය නතර කළොත් ඊට එහාට කියන්න දෙයක් නැහැ. යේනනම් වජ්ජෝ තං තස්සනත්ති. ওই විදිහට රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා.
යම් ආකාරයකින් කියනවා නම් එහෙම කියන්න හැකි තත්ත්වයක් ඔහුට නැත. එතකොට මෙන්න මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ කාරණයටම මේ දියසුලි උපමාවටම බොහෝ දුරට පිටු කරන්න පුළුවන් සූත්‍ර කොටස් අපිට තවත් තැන් වලින් හමු වෙනවා. දීඝනිකාය මහා පදාන සූත්‍රයේ සඳහන් වෙනවා. විපස්සී බෝසතාණන් වහන්සේ මේ දියසුලිය හඳුනාගත්තු හැටි. ඒක හරියට අර ඇස්සති කෙනෙක් ගඟක් ළඟ ගහක් යට ඉඳගෙන ඉන්නකොට එතනට වැටෙන කොළයක් දියවැලකට අහු වෙලා ගහගෙන ගිහිල්ලා දියසුලියක් වටේ කරකැවිලා නැති වෙලා යනවා දැකලා යම් කිසි නිගමනයක් ගන්නවා. අර පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් වටහාගත්තු බවයි සඳහන්. සමහරෙක් හිතන්න පුළුවන් పూర్වේ නිවාසාන ස්මෘතිය ඇති කරගෙන අවබෝධ කරගන්න දෙයක් කියලා. නමුත් මෙතන සඳහන් වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේ පිළිබඳව යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අභිසමයෝ කියලා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත කියලා. යෝනි කියන්නේ ප්‍රභව ස්ථානය, ඇති වෙන ස්ථානය, හට ගන්න ස්ථානය. ඒ පැත්තට යොමු වෙන මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් වෙන හැටියට විපස්සී බෝසතාණන් වහන්සේ පටිච්චසමුප්පාදය හිලි කරගන්න පටන් ගත්තේ අග කොනේ ඉඳලා. කිම්මේනකෝ සති ජරා මරණං හෝති කිම්පච්චයා ජරා මරණං. කුමක් ඇති කල්හි ජරා මරණය වේද කුමක ප්‍රත්‍යෙන්ද ජරා මරණය කියලා ওই විදිහට උන්වහන්සේ තමන්ම ප්‍රශ්නයක් නගුවා. ඊළඟට ඊට පිළිතුරු එක්කම උන්වහන්සේට පහළ වුණා. ජාතියා කෝ සති ජරා මරණං හෝති ජාතිපච්චයා ජරා මරණං. ජාතිය උපත ඇති කල්හි ජරා මරණය වේ. ජාති ප්‍රත්‍යේනි ජරා මරණය. කියලා මේ විදිහට දිගටම කලිනුත් අපි සඳහන් කළ ආකාරයට යුගල යුගල වශයෙන්, ජෝඩු ජෝඩු වශයෙන්, ඈඳුතු වශයෙන් පටිච්චසමුප්පාදයේ දෙක ඉදිරියට ගෙන ගියා. ඒ කියන්නේ ඊළඟට ඔන්න කියවෙනවා කිම්මිනකෝ සති ජාති හෝති කිම්පච්චා ජාති. භවේකෝ සති ජාති හෝති භවපච්චා ජාති. කුමක් ඇති කල්හිද ජාතිය ඇතිවන්නේ කුමක ප්‍රත්‍යෙන්ද ජාතිය. භවය ඇති කල්හිය ජාතිය උපත ඇතිවන්නේ භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය. කියලා ওই විදිහට විමසමින් ගිහිල්ලා නාම රූපයත් පහු කරගෙන ගිහිල්ලා විඥාණයට හේතුව සොයනකොට ආපහු හැරෙන්න සිද්ධ වුණා. විඥාණයට හේතුව සෙව්වේ හැටි පෙන්නා නාම රූපයමයි විඥාණයට හේතුව. එතෙන්දි පෙන්නා මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවය. ඊළඟට විපස්සී බෝසතාණන් වහන්සේ සමන්තම කියාගත්තා පච්චුදාවත්තති කෝ ඉදං විඥානං නාම රූපම්මා නාපරං ගච්ඡති. එතාවතා ජායේතවා ජීයේතවා චවේතවා උප්පජ්ජේතවා යදිදං නාම රූපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං සලආයතනපච්චය භස්සෝ භස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස අනුදයෝ හෝති इति සමුදයෝති කෝ භික්ඛවේ විපස්සිස රෝධි සත්‍යස පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුමුදපාදී කියලා මේ විදිහට දක්වනවා. එතන දක්වනවා. මේ ධර්ම චක්ෂුෂය පිළිබඳ මුල් අවස්ථාව. දැන් කෙලින්ම සඳහන් වෙනවා ඒ යෝනිසෝ මනසිකාරයෙන්ම විපස්සී බෝසතාණන් වහන්සේ මතු කරගත්තා මේ ජාති ජරා මරණ ආදී සියලුම ප්‍රඥප්තිය තියෙන්නේ විඥාන නාම රූප දෙක අතරේ කියලා. එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා පච්චුදාවත්ති. පච්චුදාවත්ති කෝ ඉදං විඥානං නාම රූපං නාපරං ගච්ඡති. මේ විඥානයේ නාම රූපය කියන ආවසු කරකිලා එනවා. පච්චුදාවත්ති සාමාන්‍ය ව්‍යවහාරයේන වචනයක් තියෙනවා පොළා පැනලා එනවා කියලා. ඒකේ හැපිලා එනවා කියන තේරුම. නාපරං ගච්ඡති. ඉන්න ඔබට යන්නේ නැහැ. වෙනින් එකකට යන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට එස්තාවතා මෙතකින්ම කෙනෙක් උපදිනවා, දිරනවා, මැරෙනවා, නැවත උපදිනවා ආදී වශයෙන් පෙන්වන්න කරලා ඊළඟට කියනවා විඥානපච්චය නාම රූපේ. නාම රූපච්චය විඥාන. විඥානේ ප්‍රත්‍ය කරගෙන නාම රූපය පවතිනවා, නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥානේ පවතිනවා. නමුත් ඊළඟට විශේෂ දෙයක් මෙතන කියවෙනවා. නාම රූපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා. දැන් අර සොයාගෙන ආපු මාර්ගය නැවතත් ආපසු ආවර්ජනා කරනවා. අර දෙක අතරේ අර විදිහට අන්‍යෝන්‍ය සම්බන්ධතාව තිබුණේ වී නමුත් ඒ නාම රූපයටම හේතු වෙච්ච තව ගොඩක් තියෙනවා. නාම රූප ළඟට සලආයතන පස්ස වේදනා තණ්හා ආදී. ඒ වාර නාම රූපයේ පැත්තේ තියෙන. විඥානය තනියම මෙහා පැත්තේ. මේ විදිහට අපිට හිතා ගන්න තියෙනවා. මේ සමුදය පැත්තේ හිත කරගත්තු ආකාරය.
ඒ වගේම විපස්සී බෝසතාණන් වහන්සේ නිරෝධ පැත්තත් අර විදිහටම යෝනිසෝ මනසිකාරයෙන් පිළි කරගත්තා. කිමිනකෝ අසති ජරා මරණ නොහොති. කිස්ස නිරෝධා ජරා මරණ නිරෝධ. කුමක් නැති කල්ලිද ජරා මරණය නැති වෙන්නේ. කුමක නිරෝධ වීමෙන්ද ජරා මරණය නිරෝධ වන්නේ. ඊළඟට ඒකට පිළිතුරු වශයෙන් වැටහුනේ ජාතියක් හෝ අසති ජරා මරණ නොහොති. ජාති නිරෝධා ජරා මරණ නිරෝධ. ජාතිය නැති කල්ලිය ජරා මරණය නැති වෙන්නේ. ජාතිහි නිරෝධයෙන්ම ජරා මරණය නිරුද්ධ වෙන්නේ. ওই විදිහට කලින් කළා වගේම ඉදිරියට සොයාගෙන ගියා. එහෙම කියලා නාම රූප විඥාන දෙකේදී තේරුම් ගත්තා. නාම රූප නිරෝධා විඥාන නිරෝධ. විඥාන නිරෝධා නාම රූප නිරෝධ. අතනර සංදිස්ථානයේ බින්ද හැටිය මොකද වෙන්නේ? විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය කරලා. එහෙම නැත්නම් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය කළාම ඊළඟට නාම රූපේ ළඟ තියෙන අනිකුත් අංග සියල්ලම සලආයතනීය පස්ස වේදනා ආදී ජාතිජා මරණ දක්වා නිරුද්ධ වෙනවා කියන එකයි එතනින් තියෙන්නේ. ඒ හෙලි කරගත්තු ධර්ම චක්ෂුෂය මුල් කරගෙන විපස්සී බෝධතාණන් වහන්සේ ඊළඟට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. පංච උපාදානස්කන්ධයේ උද්‍යප්පයානුපස්සී විහාසි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හට ගැනීම නැතිවීම දක්මින් වාසය කළාය. වැඩි කලක් යනට කලින්ම හෙලි කරගත්ත විපස්සනා මාර්ගයන්ව පුහුණු වීමේදීම විපස්සී බෝධතාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රයයන්ගෙන් මිදුණාය සම්බෝධිය ලබා ගත්තා කියන එක. එතකොට මෙතන කියවෙනවා අධිගතෝ කෝ ඥායං විපස්සනා මග්ගෝ බෝධාය. මෙතන තියෙන්නේ ඊටාත්ම වටිනා ධර්මයක්. බෝධිය සඳහා විපස්සනා මාර්ගය, විදර්ශනා මාර්ගය. ඒ විදර්ශනා මාර්ගයේ ප්‍රධානම කාරණය තමයි මේ කියාපු නාම රූප විඥාන දෙක අතර සම්බන්ධතාවය. අටුවාවේ එහෙම පෙන්눔 කරනවා විපස්සී බෝසතාණන් වහන්සේ මේ අවිජ්ජා සංඛාර ගැන සඳහන් කරන්නේ නැත්තේ මොකද කියන ප්‍රශ්නය නගලා. ඒවා අතීතේ තියෙන නිසා ඒවා පෙනුන්නේ නැත්තේ කියලා. නමුත් ඒක නොවේ කාරණේ. මේ නාම රූප විඥාන යන දෙක අතර සම්බන්ධතාව නොදැනීමමයි අවිද්‍යාව. ඊළඟට මේ දෙක දිගට පැවතී යාමට උපකාර වන්නේ සංස්කාර. මේ විඥාන නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව නිරන්තරව පවතින්නේ සංස්කාර නිසායි. එතන මේ සූත්‍රයේ සඳහන් නොවුන නිසා අටුවාචාරින් වහන්සේලා ඒක තෝරන්නේ අර දෙක අතීතයට දාලා. එහෙම තේරුව නම් අපිට පැහැදිලි වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේගේ ධර්ම චක්ෂුෂය ඇති වෙන්නේ බැහැනේ. ඒ මුල් අංග දෙක නැතිනම්. එතකොට මේ අංග දෙක විශේෂයෙන් සඳහන් නොකළේ ඒවා පසුබිම තියෙන නිසායි. එක්තරා විවරණ ක්‍රමයක් අනුව අවිද්‍යාවෙන් පටන්ගෙන විවරණය කරන්න පුළුවන්. නමුත් මෙතනට ඇවිල්ලා මේක නැවතුනේ මොකද? මේ දෙකේ සම්බන්ධතාවයට හේතුව වෙන්නේ අර දියවැල ගැන කිව්වා වගේ එකක්. දියසුලියට වඩා ඈතිනුයි අපිට දකින්න ලැබෙන්නේ දියවැල යන ආකාරය. දියවැල අර විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය අමතක කරලා නිත්‍ය සුඛාත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යන එක අවිද්‍යාව. ඊළඟට දියගඳ පීරාගෙන යන ඒ පටු දියවැල් විඥානියම තමයි විඥාන කියලා කියන්නේ. ඒ විදිහටම දැන් මෙතන අර පුද්ගලයා පිළිබඳව සලකලා බලනකොට විඥාන නාම රූප දෙකේ සම්බන්ධතාවයට පසුබිමින් සිටින්නේ මේක කෙලවර වෙන්නේ දුකිනුයි කියන අවබෝධය නැතිකම. එහෙම නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නොතකා නිත්‍ය සුඛ ආත්ම තත්ත්වයක් සොයාගෙන ඉදිරියට යාමයි. ඒක නිසා නැතිවන අරැඳීම් ප්‍රයත්න රාශියමයි අර සංස්කාර. සංස්කාර මතයි මේ විඥානය රඳා පවතින්නේ. ඊළඟට මේ විඥාණයටම සම්බන්ධයි නාම රූපය. නාම රූපයේ පැත්තෙන් අර ඉතිරි අංග ටික තියෙනවා. ওই විදිහට දැන් අපිට මානසික වශයෙන් චිත්ත රූපයක් මේ පටිච්චසමුපාදය පිළිබඳව එක්තරා විවරණයක් ඉතිරි ඇති කරගන්න පුළුවන්. දැන් එතකොට මේ සූත්‍රේනොත් අපිට මහා නිදාන සූත්‍රය කියා කරුණු සනාථ වෙනවා. තවත් ඒ වගේම වටිනා සූත්‍රයක් තිබෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් සංයුත් සංගේ නිදාන සංයුත්තේ. එතනදී සරියුත් ස්වාමීන් වහන්සේ දියසුලියටත් වඩා හිතා ගන්න පුළුවන් පහසු උපමාවක් දක්වන්නේ. බටකොටු මිටි දෙකකට සමාන කරනවා මේ විඥානයත් නාම රූපයත්. විඥානයත් නාම රූපයත් හරියට අර බටකොටු මිටි දෙකක් උඩින් එකකට එකක් හේතු වෙන ආකාරයට හිටවලා ඉන් එකක් ඇද්දාම ඒකං ආගඩ්ඩේය ඒකා පපතිය පරංචය ආගඩ්ඩේය පරාපපතිය. ඒ කියන්නේ එකක් ඇද්දාම අනික වැටෙනවා. එහා එක ඇද්දාම මෙහා එක වැටෙනවා. ওই විදිහට හිතව බටකොටු මිටි දෙකක් හැටියට පෙන්වන්න කරනවා මේ විඥානයත් නාම රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. අඤ්ඤමඤ්ඤ පත්‍ය සම්බන්ධතාවය.
එහෙම කියලා ඉවර වෙලා ඊළඟට කියාගෙන යනවා විපස්සී බෝසතාණන් වහන්සේගේ අවබෝධය වගේම නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය භස්සෝ භස්ස පත්‍ය වේදනා ආදී වශයෙන් අනිකුත් අංග. ඊළඟට එහි නිරෝධය දැක්වීමේදී පෙන්වන්න කරන්නේ අපි හිතමු දැන් වම් පැත්තේ තියෙනවා කියලා විඥාන බටකොටු මිචය. දකුණු පැත්තේ නාම රූප බටකොටු මිචය හිතවල තියෙනවා කියලා. මේ නාම රූප බටකොටු මිචයටම හේතු කරලා තියෙනවා තව අංග රාශියක්. එහෙම හිතින් මවාගත්තාම තේරුම් ගන්න වඩාත් පහසුයි. සලආයතන පස්ස වේදනා. ওই විදිහට බටකොටු මිච රාශියක් තියෙනවා. ඒ ඔක්කොම නාම රූප බටකොටු මිචයට හේතු වෙලායි තියෙන්නේ. දැන් විඥාන බටකොටු මිචය ඇද්ද හැටි අර ඔක්කොම එක සැරේටම ඇදගෙන වැටෙනවා. ආයිත් මේකේ අතරක් නැහැ. සංදිටික අකාලික වශයෙන්, ඒහිපස්සික වශයෙන් එහෙම පිටින්ම දුක්ඛක්ෂය වෙනවා. සංසාර දුක්ඛය සම්පූර්ණයෙන්ම එතනම ඉවර වෙනවා. එතකොට මේ සූත්‍රය අනුවත් හිතා ගන්න පුළුවනි සාමාන්‍ය අවබෝධයට වඩා සාමාන්‍ය කෙනෙකුගේ විශ්වාසයට වඩා විශේෂ තත්ත්වයක් මෙතන තිබෙනවා. මේක නිසා තමයි අපි කලින් කිව්වේ ජාති ජරා මරණ ආදී සංකල්පවල ගෙවි යන ස්වභාවයක් තියෙනවා කියලා. මේ නිසා තමයි අර අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං khය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා ජරා මරණය ගැන පවා කිව්වේ. මේක ගැන කල්පනා කරලා බලනකොට මොකද මේවා අනිත්‍යයි කියන්නේ? ක්ෂය වෙලා යන්නේ මොකද කියලා හිතාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේ පෙනෙන්නේ මේ සියලුම සංකල්ප අර නාම රූපෙට හේතු වෙලා තියෙන නිසා. මේ දියසුලිය මේ සංසාර වටේ එහෙම නැත්නම් මේ බටකොටු මිටි දෙකෙන් එකක් ඇද්ද හැටියේ අනිත් එකට හේතු වෙලා තියෙන මේ සියල්ලම මේ දුක් ගොඩ එහෙම පිටින්ම අකාලිකවම නැති වෙලා යනවා. එතකොට ওই විදිහටයි දැන් අපි විවරණය කරගෙන ආපු මාර්ගයෙන් පෙනෙන්නේ. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. මේක බුද්ධ වචනයක් හැටියට සරියුත් ස්වාමීන් වහන්සේ ගෙන හැර දක්වන පාඨයක්. මජ්ක්‍ධිම නිකායේ මහාතිපදෝපම සූත්‍රයේ. ඒකේ තේරුම යමෙක් පටිච්චසමුප්පාදේ දකීද ඒ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද ඒ පටිච්චසමුප්පාදේ දකී. මේ ඉන්න අපට පෙනෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයමයි ඇත්ත වශයෙන්ම ධර්මය කියලා කියන්නේ. මේ ධර්මය ගැන හැම බෞද්ධයෙක්ම පිළිගන්න කවුරුත් දන්න ධර්මයේ ගුණ කියන පාඩයක් තියෙනවා. මේ ස්වාක්ඛාත වූ ධර්මයේ සංදිට්ඨිකයි. අපි ඇස්පලින් මෙලොවම දැක ගන්න පුළුවන්. තමා විසින්ම දැක ගන්න පුළුවන්. සංදිට්ඨික අකාලිකයි. එහිපස්සිකයි. අවිබ්බරණ කියන්න පුළුවන්. ඕපනයික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහය ආදී වශයෙන් තමන්ගේම సంతානයේ දැකිය හැකි විදියේ ස්වභාවය මේ ධර්මයේ තියෙනවා කියලා අපි කවුරුත් පිළිගන්නවා. නමුත් සම්මත පටිච්චසමුප්පාද විවරණ ක්‍රමයේ මේ කියාපු සංදිට්ඨික අකාලික ලක්ෂණ තිබෙනවද කියලා අපිට මධ්‍යස්ථව කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා. මක්නිසාද මේ අංග 12 දැනට පිළිගන්න විවරණ මාර්ගයට අනුව විසුද්ධි මාර්ග කර්තෘන් වහන්සේ තෝරන්නේ මෙහෙමයි. මේ අංග 12න් දෙකක් අතීතයට දානවා. මුල් දෙක අල්ලලා අතීතයට දානවා. අග දෙක අනාගතයට දානවා. මැදට වර්තමානයේ හැටියට තේරුම් කරනවා. එතකොට කාල තුනක් මෙතන තියෙනවා. අකාලික නොවේ. ඒක නිසා තමයි අර විපස්සී බෝධිසාරණන් වහන්සේට අවිජ්ජා සංඛාර දෙක පේනුනේ නැහැ කියලා තේරුම් කළේ. ඒවා අතීතයේ නිසා ඒක සමහර විට පුබ්බේ නිවාසානුස්මතියෙන් අතු කරගන්න එකක් හැටියටයි අවබෝධය තියෙන්නේ. නමුත් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සූත්‍රවල සඳහන් වෙන්නේ වෙන එකක් තබා සෝවාන් පුද්ගලයාට පවා. පටිච්චසමුප්පාදයේ පැහැදිලි කියන එකයි. අරියෝචස්ස ඥායෝ පඤ්ඤා සුදිට්ඨෝති සුප්පටිවිද්ධෝ. සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ අරියෝ ඥායෝ කියන්නේ ප්‍රතිසමුප්පාද ධර්ම න්‍යායයි. මේ ආර්ය න්‍යායය පටිච්චසමුප්පාද ධර්මයේ ඒ සෝවාන් පුද්ගලයා විසින් පඤ්ඤා සුදිට්ඨෝ ප්‍රඥාවෙන් හොඳින් දැක්කා. සුප්පටිවිද්ධෝ හොඳින් නිවැරදි දැක්කා. එතකොට සුයන්නකුත් දාලා තියෙන්නේ මේක නිකම් එකක් නෙවෙයි. පුබ්බේ නිවාසානුස්මති ඥානය නැති සෝවාන් පුද්ගලයා පවා මේ ඥානය ලබාගත්තේ කොහොමද කියන එකයි කෙනෙකුට ප්‍රශ්නේ වෙන්නේ. කොයි හැටි හෝ වේවා සම්මත විවරණ ක්‍රමයට අනුව අර විදිහට මුල් දෙක අතීතයට දානවා. ඒ කියන්නේ අවිජ්ජා සංඛාර දෙක අතීතයට දානවා. ජාති ජරා මරණ දෙක අනාගතයට. ඊ අතර තිබෙන ඉතිරියට වර්තමානයට. ඔය හැටියට කාලතුනකට බෙදෙනවා. ඒ පමණක් නෙවෙයි. මේ පුද්ගලයෙකුගේ සංසාර ගමනේ අවස්ථා තුනක් හැටියට විවරණය කරන්න යාමේදී තව 아무තු වෙනුත් කෑලි මේකට පුරුද්දන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා පහේ කොටවල් හතරකුත් දක්වනවා. අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව අතීත හේතුය කියලා. ඊළඟට මේ අතීත හේතු නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන වර්තමාන ඵල ඇති වෙනවා. නැවතත් අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන වර්තමාන හේතු පහ නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන අනාගත ඵල පහ ඇති වෙනවා කියලා
ওই විදිහට විවරණ ක්‍රමයක් දක්වනවා. මේ පහේ කොටවල් හදාගෙන විවරණය කිරීමෙන් අර අංග අතර තිබෙන ඉදප්පච්චයතා සම්බන්ධයෙන් පළුදු වෙනවා. අපි කලින් පෙන්වමු කළා අයුගල වශයෙන් මේ අංග දෙකක් අතර තියෙන ඉදප්පච්චයතාව. ඒකමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය හැටියට ගත යුත්තේ. ඒකමයි මූල ධර්මය. එකක් නිසා අනික ඇති වෙනවා. එකක් නිරුද්ධ වීමෙන් අනික නිරුද්ධ වෙනවා. ওই විදිහට විග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක පරිදු වෙනවා. අමුතුවෙන් කැලි මේකට එකතු කරන්න යාමේ. එපමණක් නොවේ. මේ සම්මත විවරණ ක්‍රමයේ භව කියන වචනය පවා තෝරනවා උත්පත්ති භව කම්ම භව කියලා. උපාදාන පත්‍ය භව කියන තැන උත්පත්ති භව හැටියට විග්‍රහ කරනවා. ඊළඟට භව පත්‍ය ජාති කියන එක තෝරන්න ගියාම එතන තෝරන්නේ කම්ම භව හැටියට. මේ එකම පදයේ දෙආකාරකින් තෝරනවා. ඒ වගේම ජාති කියන පදය සාමාන්‍යයෙන් ජාති කියන වචනේ තේරුම උපත කියන එකයි. නමුත් ඒකට මතු උපත, නැවත උපත කියන අර්ථයයි පටිච්චසමුප්පාද ධර්ම තේරීමේදී දීලා තියෙන්නේ. ওই විදිහේ දුර්වලතා රාශියක්. ඒක බොහෝ විට උගතුන් මේ කාලේ පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් මේව ගැන කියන්න පුළුවන් අය. එතකොට මෙන්න මේ අඩුපාඩු කිසිවක් නැහැ. අපි අර කලින් විස්තර කළ ආකාරයට මේ මුළු මහත් සංසාර වටේ රහස විඥාන නාම රූප දෙක අතර තියෙනවා කියලා ගත්තා. පටිච්චසමුප්පාද ධර්මයේ ඇත්ත වශයෙන්ම තනිකර දුක් ගොඩක, කේවල දුක්ඛ ස්කන්ධයක සමුදය හා නිරෝධය පෙන්වන්න කරනවා මිසක් සංසාරගත පුද්ගලයාගේ සංසාර ගමනේ අවස්ථා තුනක් පෙන්වන එකක් නෙවෙයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය තමයි සම්දිත්තික අකාලික වශයෙන් අර යෝනිසෝ මනසිකාරයෙන් විපස්සී බෝධතාණන් වහන්සේ මතු කරගත්තා වගේ මේ ධර්මතාව වර්තමානයේ දැකිය හැකි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන විශිෂ්ටම ලක්ෂණය තමයි මේ සම්දිත්තික අකාලික බව. ඒ බව හෙළි වෙනවා සුත්ත නිපාතේ පාරායන වර්ගයේ හේමක මානව පුච්ඡාවේ. ඒ හේමක නැමැති බ්‍රාහ්මණ මානවකයා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. යේමේ පුබ්බේ විආකංසු වා ගෝතම සාසන ඉච්ඡාසීති භවිස්සති සබ්බං තං ඉතිහිතිය සබ්බං තං තක්ක වඩන නාං තත්ථාබිරං පංචමේ ධම්මං අක්ඛායි තණ්හානි ඝාතනං යම් විදිත්වා සතෝ චරං පරි ලෝකේ විසක්ති. ඒ කියන්නේ යේමේ පුබ්බේ විආකංසු පුරං ගෝතම සාසන. ගෞතම ශාසනයෙන් පිටත යම් ශාස්ත්‍රවරු මට ධර්ම කියලා දුන්නා නම් ඒ හැම දිනෙකම මෙන්න මේ විදිහටයි විග්‍රහ කරන්නේ. ඉච්ඡාති ඉති භවිස්සති. මෙසේ විය මෙසේ වන්නේ. ඒ කියන්නේ අතීතයත් අනාගතයත් අල්ලලයි තේරුම් කරන්නේ. සබ්බං තං ඉතිහිතිය. ඉතිහිතිය කියන පාරිභාෂික වචනයකුත් ඒක නිසාම හැදිලා තිබුණා. ඉතිහිය. ඒ කියන්නේ එසේ මෙසේ. එසේ මෙසේ ධර්ම ඒවා ඔක්කොම. සබ්බං තං ඉතිහිතිය. සබ්බං තං තක්ක වඩන. මේ ධර්මවල ස්වභාවය තර්ක වඩනවා. තර්ක උපදවනවා. මේක කොහොමද? අර සබ්බාසව සූත්‍රයේ එහෙම තියෙන ආකාරයට පූර්වාන්ත අපරාන්ත වලට දුවමින් අපි එහෙම හිතියද නැද්ද කියලා ওই වගේ තර්ක ඇති වෙන විදිහේ ධර්ම අනිත් ශාස්ත්‍රවල දේශනා කළේ. නාං තත්ථාබිරම්. මේ ධර්මයන් පිළිබඳව මම සතුටටපත් උනේ නැත. නමුත් පංචමේ ධම්මං අක්ඛායි තණ්හානි ඝාතනං මුනි. නමුත් මුනිවරයාණෙනි ඔබ වහන්සේ තණ්හා විනාශ කරන්නා වූ මේ ධර්මය මට දේශනා කළා. යම් විදිත්වා සතෝ චරං යම් මේ ධර්මයේ තේරුම් අරගෙන සතිමත්ව හැසිරෙන්නේ පරි ලෝකයේ විශක්තිකම්. මේ ලෝකයේ ඇලෙන සුළු අලවන සුළු තණ්හාවෙන් ඈතරවන්නේ. කියලා මේ විදිහට ප්‍රශංසා මුඛයෙන් ඒහෙම කමානුගේ ප්‍රකාශ කළේ මේ ධර්මයේ තියෙන මේ විශිෂ්ට ලක්ෂණ නිසා. ධර්මය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මය බව අපි කලින් සඳහන් කළා. ඒ අනුවත් අපිට හිතා ගන්න පුළුවනි මේ පටිච්චසමුප්පාද ධර්මයේ අර විදිහට අතීතයට දීමක් හෝ අනාගතයට පැනීමක් නැතිව මේ වර්තමානයේ තුලින්ම පුද්ගලයාගේ సంతානය තුල නිරන්තරව පවතින විඥාන නාම රූප සම්බන්ධතාව තුලින්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ රහස මතු කර ගන්න පුළුවන්. දැන් අපි දන්නවා කෙසෙල් කඳක හරියක් නැති බව සොයා ගන්න. ඒක මුලින් ඉඳලා අගට පට්ට ගන්න ඕනේ නැහැ. හොඳට කැපෙන කඩුවක් අරගෙන මැදින් කැපුවාම ඒ හරස් කැපුම තුලින් අපිට දකින්න පුළුවන් කෙසෙල් කඳක හරියක් නැති බව. ඒ වගේම මේ සංස්කාර කෙසෙල් කඳ පඤ්ඤාමයන් තිකිනමසින් ගහිත්වා අර ප්‍රඥාමය වූ තීක්ෂණ වූ කඩුව අරගෙන මැදින් කැපුවොත් ඒකේ අභ්‍යන්තර ව්‍යුහයෙන් අභ්‍යන්තරයේ සැකස්මෙන් අපට අල්ල ගන්න පුළුවනි මේ සංස්කාර ස්කන්ධයේ කිසිම හරයක් නැහැ. අතීතයේ යම් භාවයක් තිබුණා නම් ඒකෙත් මේ ධර්මතාවමයි. අනාගතයේ යම් භාවයක් තියෙනවා නම් ඒකෙත් මේ ධර්මතාවමයි. මේ කියන ධර්මතාව
මගේ මේ සංතානය තුලින් සම්දිත්තික අකාලික වශයෙන් මම දකිනවා කියලා. අන්න ඒ විදිහටයි ආරක්ෂාවගේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අර සමුදයෝ නිරෝධෝ කියන වචන ප්‍රකාශ කරන්නේ. යම් කිංචි සමුදය ධම්මං සම්මන්තං නිරෝධ ධම්මං කියන ඒ ප්‍රත්‍යක්ෂය ලබා ගන්න. එතකොට මේ අනුවත් අපිට පෙනෙනවා මේ සම්මත විවරණ ක්‍රමයේ යම් අඩුපාඩු තිබෙන බව. ඒ වගේම තවත් උපමාවක් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයෙක් හැටියට හඳුන්වන බව අපි කලින් සඳහන් කළා. මේක සමහර විට මේ කාලේ උපමාවක් හැටියට ගන්නත් පුළුවනි. නමුත් දැන් යම් කිසි රෝගියෙකුගේ රෝග නිදානයේ රෝග තත්ත්වය වටහා ගැනීමට මේ කාලේ වෛද්‍ය විශේෂඥයෙකුට අවශ්‍ය වන්නේ එක ලේ බිඳුවක් එක රුධිර පටකයක් පමණයි. ඒ ලේ බිඳුව ඒ රුධිර පටකයේ අණුධර්මයක් යටට දමලා බලනකොට ශරීරයේ තිබෙන සියලුම විෂ බීජ තත්ත්වය, ලෙඩ රෝග තත්ත්වය එතන පැහැදිලි වෙනවා. රෝගියාට ඇවිල්ලා බලන්නේ කියලා. එහි පස්සික පෙන්වන්න උනත් පුළුවන්. ඊළඟට යම් වමන විරේචන ආදීන් රෝගිය සුව කළාට පස්සේ ඔන්න දැන් ඇවිල්ලා ලේ පරීක්ෂා කරලා බලන්න විෂ බීජ නැහැ කියලා රෝගියාට කියන්න පුළුවන්. අන්න ඒ විදිහේ සම්දිත්තික අකාලික ධර්මයේ කොයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ලක්ෂණය මේ පටිච්චසමුප්පාද ධර්මයේ තිබෙන බවයි විශේෂයෙන්ම සැලකිය යුත්තේ. ඊළඟට මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුලින්ම එන තවත් ප්‍රශ්නයක් තමයි අවිජ්ජා සංඛාර දෙක අතීතයට දැමීමට හේතුව. මහා නිදාන ආදී ඇතැම් සූත්‍රවල සඳහන් වෙනවා මව් කුසක විඥානයක් දැස ගැනීම ගැන සාකච්ඡාව. එතකොට මේ බඳු සාකච්ඡාවක් තියෙන නිසා කෙනෙක් හිතන්න පුළුවන් අපේ මේ පටිච්චසමුප්පාද ධර්මයක් මව් කුසකට එහා ඉඳලා යන්නේ කියලා. නමුත් මේ සාකච්ඡාව දිහා සැලකිල්ලෙන් බැලුවොත් මේ සාකච්ඡාවේ පරමාර්ථය මොකක්ද කියලා විග්‍රහ කරලා බැලුවොත් ඒ විදිහේ නිගමනයකට ඉඩක් නැහැ. මහා නිදාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නෝත්තර වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කිරීමේදී ඒ ස්වාමීන් වහන්සේට හේතු ගන්නවන උත්සාහ කරන්නේ මේ විඥානයත් නාම රූපයත් අතර ඇති නිරන්තර සම්බන්ධතාව වෙන එකක් සබාව මව කුසකදී පවා පවතින බවයි. මේකේ ප්‍රශ්නෝත්තර වශයෙන් කොටස් හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය විඥානං වහි ආනන්ද මාතු කුච්චින්න ඔක්කමිස්සත අපිනකෝ නාම රූප මාතු කුච්චිස්මින් සමුච්ඡේදත නොහිතං කන්තේ කියලා ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විමසන පළවෙනි ප්‍රශ්නය කුමක්ද? විඥානං වහි ආනන්ද මාතු කුච්චින්න ඔක්කමිස්සත. ආනන්දය යම් හේකින් මඥානේ මවකුසට වැසගත්තේ නැතිනම් අපිනකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්ඡේදත. නාම රූපය මවකුසෙහි සමුච්ඡේදත කියන ඒ වචනේ පිළිබඳ නොයෙකුත් අර්ථ භේද දක්වනවා. සමහර වචනවල අර්ථ පිළිබඳව නොයෙකුත් මත භේද තියෙනවා. නමුත් මෙතන වඩා සහේතුකයි කියලා ගන්න පුළුවන්. සමුච්ඡේදත කියන්නේ අර උච්චිත ආදී වචනවල තියෙනවා ශේෂ වීම අර්ථය. මෙතන මෞකුසේ ශේෂවන්නේද ඉතිරි වන්නේද කියන්නේ. ඒ කියන්නේ විඥානීය මෞකුසයට බැසගත්තේ නැත්නම් නාම රූපය මෞකුසේ ඉතිරි වන්නේද ශේෂවන්නේද. විඥානීය ආධාරයේ ඇතිවයි නාම රූපය තියෙන්නේ. නාම රූපය යම් කිසි තැනක තියෙනවා නම් විඥාණයටයි වැඩි බලය තියෙන්නේ. විඥානයේ වැටුනේ නැත්නම් මෙතන නාම රූපය රැඳෙන්නේ නැහැ. ඒකයි මේ යම් කිසි මෞකුසක් පිළිබඳව කෙනෙකුගේ මරණ අවස්ථාවේදී සිටිවිල්ලක් ආවා. එතනට විඥානය හරියට බැසගත්තේ නැත්නම් නාම රූපය එතන නොදන්නේ නැහැ. විඥානයට සාපේක්ෂකවයි නාම රූපය වන්නේ. නාම රූපය කියන්නේ නිකන් ගස් ගල් වල තියෙන දෙයක් නෙවෙයි. විඥානයත් එක්කමයි ඒක තියෙන්නේ. විඥානයේ ආධාරය නැත්නම් නාම රූපය එතන රැඳෙන්නේ නැහැ කියන එක කියන්නේ. එතකොට ඒකට නොහේතං පන්තේ නැතමේ ස්වාමීන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. පළවෙනි ප්‍රශ්නේ ඒකයි. ඊළඟට විඥානං වහියානන්ත මාතු කුච්චින් ඔක්කමිත්වා ඔක්කමිත්සත අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අභිනිබ්බත්තිසත කියලා බුදු පියාණන් වහන්සේ විමසනවා. ඊට දැන් පිළිතුරක් නැතමේ ස්වාමීන් කියන එක. මොකක්ද ප්‍රශ්නය? ආනන්දේ යම් කිසි විදියකින් විඥානයේ මෞකසයට බැසගෙන ඉක්ම ගියොත් ඒන් දිලිවි ගියොත් මෞකසයට බැස්සා නමුත් ඒන් පිට වුණා. එහෙම වුණොත් නාම රූපේ ඉච්ඡත්වයක් සඳහා උපදින්නේ වෙයිද? උපදිනවද? ඉච්ඡත්වය කියන එක අපි කලින් සඳහන් කළා. ඒකේ විශේෂ අර්ථයක් තිබෙන බව. ඒ භවයට පුද්ගලයෙකු ඇති වෙනකොට එතන මෙතනක් වන ආකාරය. ඒ කියන්නේ කොටින්ම જાතියක් උත්පත්තියක් ලැබෙන බවයි. එතන අඟවන්නේ. එතකොට විඥානයේ මෞකසයට බැස ගැනීම පිට වෙලා ගියොත් අර නාම රූපේ ඉච්ඡත්වයක් වශයෙන් මෝරලා ඉච්ඡත්වයක් වශයෙන් බිහිවන්නේ නැහැ කියන එක. ඒක ඉච්ඡත්වයක් බවට පත්වන්නේ නැහැ. ඉච්ඡත්වයක් වෙන්න නම් අර දෙකම තියෙන්න ඕන. විඥාන නාම රූප දෙක. ඒකටත් නොහේ සම්පන්තේ කියාපු එකේ හේතුව අපිට හිතා ගන්න පුළුවන්. එසේ නැත් ස්වාමී.
ඊළඟට බුදු පියාණන් වහන්සේ අසන ප්‍රශ්නය. විඥානං වහි ආනන්ද ධාරස්සේව සතෝ. වොච්චිද්දිසත කුමාරකස්සව කුමාරිකායව අපිනකෝ නාම රූපං බුද්ධින් විරූලින් වේකුල්ලං ආපද්දිසත. ඒ කියන්නේ ආනන්දේ යම්කිසි දරුවෙකුගේ හෝ දැරියකගේ ලාභාල කාලයේදීම විඥානයේ සිඳී ගියහොත් අර නාම රූපයේ වැඩිවීමට විපුල බවට මහත් බවට පැමිණෙන්නේ නේද? ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර නැත මේ ස්වාමීන් කියන එකයි. අන්න ඊළඟට අර ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ දැන් මේකට සාධක සම්පූර්ණ නිසා නිගමනය දෙනවා. තස්මා ධානන්දයේ සේව හේතු ඒ සංනිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ නාම රූපස්ස යදිදං විඥානං. අන්න ඒක නිසා ආනන්ද මේකමයි හේතුව, මේකමයි නිදාන්නේ, මේකමයි ස්තුතිය, මේකමයි ප්‍රත්‍ය නාම රූපෙට එනම් විඥානය. ඒ කියන්නේ මෙතන විශේෂයෙන් පෙන්වුම් කරන්නේ විඥානයේ වැදගත්කම. විඥාන නාම රූප දෙකෙන් වැඩිබර තියෙන්නේ විඥාණයටයි. නාම රූප මාත්‍රයක් ඇති වුණාට මොකද? දැන් අපි මේ සාකච්ඡාවේ එක එක ප්‍රශ්නෙන් හෙළියුනේ විඥාණය නිසා යම්කිසි මෞකසක නාම රූපයක් ඇතිවන්නේ. නමුත් විඥාණය හරියට බැහැගත්තේ නැත්නම් නාම රූපය එතන රැඳෙන්නේ නැහැ. ඊළඟට විඥාණය බැහැගෙන ඉන්නික්විල ගියොත් නාම රූපේ ඉස්සත්වයටපත් වෙන්නේ නැහැ. වෙන එකක් තව දරුවෙක් හෝ දැරියක් හැටියට ඉපදුනාට පස්සේ හෝ ලදරු කාලයේදීම අර විඥාණය යම් කිසි ආකාරයකින් සිඳිලා ගියොත් නාම රූපේ වැඩිවීමටපත් වෙන්නේ නැහැ. විපුල බවටපත් වෙන්නේ නැහැ. ඉතින් එතනින් පැහැදිලි වෙනවා විඥාණයේ අත්‍යවශ්‍ය බව නාම රූපේ කරදීට. ඊළඟට බුදු පියාණන් වහන්සේ හතරවෙනිව දක්වනවා. විඥානං වහි ආනන්ද නාම රූපේ පරිත්තං නලදිස්සත. අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායත. ආනන්දේ යම් කිසි විදියකින් කොයි ආකාරයකින්ද කියලා මෙතන කියවෙන්නේ නැහැ. යම් කිසි විදියකින් විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නම් නැවත ජාති ජරා මරණ ආදී සංසාර දුක්ඛයක් ඇති වෙනවද? නැත්නම් මේ ස්වාමී. අන්න එතකොට හතරවෙනිව දක්වන කාරණේ තාම වැදගත් වෙනවා. එතෙන් පෙන්වුම් කරන්නේ මේකයි සාංශාරික தත්ත්වය. ඒක නිසා යම් කිසි විදියකින් විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් ලබා ගත්තේ නැත්නම් නොපීඨන ආකාරයක් යම් විදියකින් සොයා ගන්න පුළුවන් වුණොත් නැවත සංසාර දුක්ඛයක් වන්නේ නැහැ කියන එක. ඒකත් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. ඔන්න එතකොට මේ සාකච්ඡාවෙන් අපට පේනවා මෞකසත් පිළිබඳ සාකච්ඡාව නිසාම අපිට නිගමනය කරන්න බැරි බව අවිද්‍යා සංඛාර දෙක අතීත කාරණයි කියලා. මේනොත් අපිට පේනවා විඥාන නාම රූප දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. දැන් එතකොට ඊළඟට ඇති ප්‍රශ්නේ විඥානයේ නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහොමද? නොලබන ආකාරය කොහොමද? ඒක සිදුවන්නේ කොහොමද කියන එක. සංසාරගත පුද්ගලයාගේ විඥානය හැමතිස්සෙම පතිට්ඨිත විඥානයක්. මේ විඥානයේ නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් ලබන ස්වභාවයක් තියෙනවා. මේ දෙක එකටමයි යන්නේ. ඒක නිසා තමයි අර දීඝනිකාය සම්පසාදනීය සූත්‍රයේ දක්වන්නේ දර්ශන සමාපatti පිළිබඳ විස්තරයේදී යම්කිසි දර්ශන සමාපත්තියක් ලබාගත් කෙනෙක් දකින්නමය පුරිසස්සච විඥානසෝතං පජානාති උභයතෝ අබ්බචින්නං ඉදලෝකය පතිට්ඨිතං ච පරලෝකේ පතිට්ඨිතං. යම්කිසි පුරුෂයෙකුගේ විඥාන ශ්‍රෝතය විඥාන නැමැති දී පහර දකින්නවා දෙපසින්ම නොසින්දුණු ප්‍රයත්නක් හැටියට. ඒක මෙලොවත් පිළිහින පරලොවත් පිළිහින. අර ප්‍රතිෂ්ඨිත භාවය එතනින් පෙන්වු කරන්නේ. සංසාරගත සත්‍යයේ විඥානය මෙලොවත් පරලොවත් පිළිහිලා. තවත් ඒ වගේම දර්ශන සමාපත්තියක් පෙන්වු කරනවා. පුරිසස්සිත විඥාන සෝතං පජානාති උභයතෝ අබ්බචින්නං ඉදලෝකේ අප්පතිට්ඨිතං ච පරලෝකේ අප්පතිට්ඨිතං. පුරුෂයෙකුගේ විඥාන ශ්‍රෝතය දෙපසින්ම නොසින්දුණු හැටියට මෙලොවත් නොපිහිටි පරලොවත් නොපිහිටි හැටියට දැනගන්නවා. ඒක රහත් විඥානය. එතකොට රහතන් වහන්සේගේ විඥානය අපතිත්ථිත විඥානය. සංසාරගත පුද්ගලයාගේ විඥානය පතිත්ථිත විඥානය. ඒක නිසාම තමයි අර සංයුත් සංගීය සගතක වර්ගයේ ගෝධික ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියේදී ගෝධික ස්වාමීන් වහන්සේ දිවිනසාගත්ත කියලා සඳහන් වෙනවා. ගෙල කපාගෙන දිවිනසාගත්ත නමුත් මේ මරණ වේදනාව මෙනෙහි කරලා ඇත්ත වශයෙන්ම රහත් වෙලා යපුවත් වෙන පිළිවන් සෑය. නමුත් මාර්යා හිතුවා මේ සාමාන්‍ය කෙනෙක් කියලා. හිතලා විඥානය ස්වයංින් හැසිරුණු බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අපපතිඨිතේන ච භික්ඛවේ විඥානේන බෝධිකෝ කුලපුත්තෝ පරිනිබ්බුතෝ. බෝධික ස්වාමීන් වහන්සේ අපපතිඨිත විඥානකින් පිරිනිවන් පෑව බව ප්‍රකාශ කළා. සාමාන්‍ය සංසාරගත පුද්ගලයාගේ විඥානය නිතරම පිහිටලායි තියෙන්නේ. අර කියාපු සම්බන්ධතාවය නිතරම තියෙනවා. මෙන්න මේක නිසා අපිට හිතා ගන්න පුළුවන් සංසාරගත පුද්ගලයාගේ විඥානයේ නිතරම ගැටයක් වැඩිලා තිබෙන බව.
මේ විදිහට මෙලොවත් පරලොවත් සම්බන්ධ කරලා වගේ එක්තරා විදිහක සම්බන්ධතාවකින්මයි තියෙන්නේ. මෙතන එතකොට වැටිච්ච ගැටයක් ලිහනවා මිසක් අමුතුවෙන් ගැට ගන්න දෙයක් නැහැ. නමුත් විශේෂයෙන්ම දැන් ওই පටිසන්ධි චිත්තය ගැන කියනවා නම් මේකල බොහෝ විට අපිට මේ වචනේ පාවිච්චි නොකර බැරි තරමට බහුල ව්‍යවහාරයක් තියෙනවා. ඒ කියන්නේ චුති චිත්තයට පස්සේ පටිසන්ධි චිත්තය ඇති වෙනවා කියලා. වෙන එකක් තමයි ජාතකතාවක්වත් විස්තර කරන්න බෑ පටිසන්ධි කියන වචනේ නැතුව. නමුත් එතමින් ප්‍රශ්න කරනවා මේ තරම් මේ වැදගත් හැටියට සලකන පටිසන්ධි කියන වචනේ සූත්‍ර දේශනාවල නැත්නම් නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ කොතිකුත් අවස්ථාවල මව්කුසට බැස ගැනීම පිළිබඳ කාරණේ සඳහන් කරනවා. නමුත් ඒකට ඔක්කාන්ති, ගබ්බස, අවක්කාන්ති, උප්පත්ති ආදී වචන යොදනවා මිසක් පටිසන්ධි කියලා වචනයක් යොදන්නේ නැහැ. මේ පටිසන්ධි කියන වචනේ තේරුම මොකක්ද? මේක භව දෙකක් ගැට ගන්නවා වගේ. චුතියෙන් පස්සේ පටිසන්ධිය. දැන් අපි කිව්වා අර නල කලාප උමාවේදී විඥාන බටකොටු මිටිය ඇද්දාම නාම රූප බටකොටු මිටිය වැටෙනවා කියලා. නාම රූප බටකොටු මිටිය ඇද්දාම විඥාන බටකොටු මිටිය වැටෙනවා කියලා. ඔය විදිහ අඤ්ඤමඤ්ඤ පච්චේ සම්බන්ධතාවක් තිබෙන බව. නමුත් මේ අඤ්ඤමඤ්ඤ පච්චේ සම්බන්ධතාව පිළිගන්න අතරම මේ ගැට ගැහිමක් කරන්නේ මොකද කියන ප්‍රශ්නයකුත් එනවා. මොකක්ද? අර උපමාව මෙතෙන්ට ගත්තොත් චුති චිත්තයේ වැටෙනකොට පටිසන්ධි චිත්තයේ කෙලින් වෙනවා. හරියට බඩමිටි දෙකෙන් එකක් ඇද්දාම අනික කෙලින් වෙනවා වගේ. මේක අඤ්ඤමඤ්ඤ පච්චේ ධර්මතාවට විරුද්ධයි. මෙතන අකාලික බවක් නැහැ. අන්න ඒක නිසා මෙතන මේ පටිසන්ධි කියන වචනයක් කල්පනා කර බැලිය යුතු තැනක්. සංසාරගත සත්‍යයගේ సంతානෙ නිතරම ගැට ගැහිලායි තියෙන්නේ. අන්තෝ ජට අභිජට වශයෙන්. විඥාන නාම රූප දෙක අතරේ සම්බන්ධතාව. මරණ අවස්ථාවේදී සිදුවෙන්නේ කුමක්ද කියන එක ගැඹුරු ප්‍රශ්නයක් හැටියට දක්වනවා. නමුත් කල්පනාකාරීව සූත්‍ර දේශනා අනුව බලනවා නම් අපේ පටිච්චසමුප්පාද ධර්මයම මේක තුලින් දකින්න පුළුවන්. මේ පටිච්චිත විඥානයත් අපපටිච්චිත විඥානයත් පිළිබඳව කල්පනා කරලා බලනකොට දැන් අපි කලින්ම කිව්වා එතනත් මෙතනත් අතර සම්බන්ධතාවය ගැන. ඉත්තත්වය කියන වචනේ අපට හම්බ වුණා. ඉත්තත්ත ඉත්තභාව කියන එක. මෙසේ බව කියලා අපි ඒකට වචනයක් යොදාගත්තා. ඊළඟට ඉත්තභාවයත් සමගම අඤ්ඤතාභාවයක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි දැනක ඉත්තභාවයක් ඇති වුණා නම් ධර්මතාව වශයෙන් මෙන්න මේක අහවල් දෙයක් කියලා කිව්වනම් එතන ඉඳලායි පටන් ගන්න අර විපරිණාමය වෙනස් වෙන්න පටන් ගන්න. ඉත්තභාව අඤ්ඤතාභාව දෙක එතකොට ඈඳුතු පද. ඉත්තභාවයේ යම් තැනකද අඤ්ඤතාභාවයත් එතනම. එතකොට මේ විදිහට ඉත්තභාවයක් නිසාමයි ඉත්තභාවයක් ඇති වෙන තැනක් වෙනකොට ඒකම අඤ්ඤතාභාවයක් ඇති වෙන නිසා එතනක් ඇති තැනක හැමතිස්සෙම මෙතනකුත් තියෙනවා. මෙතනක් ඇති තැනක හැමතිස්සෙම එතනකුත් තියෙනවා. ඔන්න ඔය විදිහයි සංසාරගත පුද්ගලයාගේ විඥානයේ ක්‍රියාකාරීත්වය. දැන් එදිනදා ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට දැන් සවිඥානික කය කියලා කියන්නේ විඥානයේ සහිත කයයි. මේ කය ඇත්ත වශයෙන්ම අපේ දෙයක් හැටියටයි අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. එපමණක් නෙවෙයි අපිට අරමුණු කරගන්න පුළුවන් බාහිර තියෙන ඇහැට නොපෙනෙන දේවල්. හිතින් හිතලා ගන්න දේවල් අරමුණු කරගන්න පුළුවන්. ඒක නිසා තමයි ඉමස්මින්ත සවිඥානිකේ කායේ බහිද්ධාජ සම්බ නිමිත්තේ අහංකාර මමංකාර මානානුසයන් නොහොන්ති ආදී වශයෙන් සඳහන් වෙන්නේ. ඊනගෙන්නේ යම් කිසි කෙනෙකුට අහංකාර මමංකාර මානානුසයන් ඇති කරගන්න පුළුවන්. මේ සවිඥානික කය පිළිබඳව බැහැරන් සියලු නිමිති පිළිබඳව. මෙන්න මේ කාරණේ පිළිබඳව අපි ටිකක් කල්පනා කරලා බලුවොත් මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධතාවය ගැන යම් කිසි අමුතු දෙයක් අපට මතු කරගන්න පුළුවන්. දැන් මේ Taman ළඟ නැති ඊ타ත්ම ඈත සිටින යම් කිසි පුද්ගලයෙකු පිළිබඳ විශේෂ අල්මක් ඇතිව කෙනෙක් බර කල්පනාවක ඉඳලා ඉන්නකොට මේ කල්පනාව ටිකක් බර එකක් වෙන්න ඕනේ. එතකොට සමහර විට Tamanගේ ශරීරයට වේදනාවක් දැනෙන මැස්සෙක් මදුරුවෙක් වැහුවා. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා ඇඟෙන් අල්ලලා හෙල්ලුවා. දැනෙන්නේ නැති තරම් මේ කල්පනාවෙන් නිමග්න වෙලා ඉන්නේ. ඒමක් නිසාද සාමාන්‍ය විඥාණයට අයිති තැන මේ කයයි. නමුත් తాවකාලිකව ගිහිල්ලා අර නාම රූප අරමුණේ අර බහැර අරමුණේ එකතු වෙලායි කියන්නේ. නමුත් තව දිගට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හිතේ ගතිය පිළිබඳව ගමන් කිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා මේ පටිසන්ධියට ගැසීමක් අවශ්‍ය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ කයේ ගමන වගේ දෙයක් නෙවෙයි මේ සිතේ ගමන. කයේ ගමන නම් එක තැනක් අතහැර තව තැනකට යාම. නමුත් සිතේ ගමන ඒ විදිහ දෙයක් නෙවෙයි. අර දියදුලියක වගේ එක්තරා ආවර්තයක් පරාවර්තනයක්.
ඒ කියන්නේ හරියට අර රබර් පටියක වගේ ඒක ඕන අතකට අදින්න පුළුවන්. දීර්ඝාකාරයකට හරි වෙනස් ආකාරයකට හරි. ඒ විදිහේ එක්තරා පරාවර්තයක් තියෙනවා. නාම රූප විඥාන දෙක අතර එක්තරා ආවර්තයක්. අන්නේ ආවර්තය නිසා තමයි ඒ විදිහ අර කලාකාර ස්වභාවය නිසා එහෙම නැත්නම් ආරූප ස්වභාවය වෙන්නත් පුළුවන් අවස්ථානුකූලව අර විඥාන නාම රූප දෙක එක්ක ඈතට යන්න පුළුවන් එහෙම නැත්නම් ඈතට එන්න පුළුවන්. එතකොට මේ කියාපු අවස්ථාවේදී අර පුද්ගලයාට කලින් තිබුණ ඈත දැන් මෑත. මෑත ඈත වෙලා කලින් එතන කියලා පටන් ගත්තේ කල්පනා කරන්න. ඊළඟට එතන මෙතන වුණා. එතන වුණා. ඔන්න ඔතනින් පෙනෙනවා සංකල්පවල තියෙන එක්තරා සියුම් වටිනාකම. මේ පටිච්චසමුප්පාද ආදී ධර්ම තේරුම් ගැනීමේදී මේ සංකල්පවල තියෙනවා එක්තරා විදිහක සාපේක්ෂ බව. මේ කාර්යය යොදන දාර්ශනික ව්‍යවහාරයක් ගන්නවා නම් සාපේක්ෂ එකක් අනික අපේක්ෂා කරන ස්වභාවයක් තියෙනවා. අර ඉත්ථභාව අඤ්ඤතාභාව කියලා කිව්වෙත් ඒකයි. ඉත්ථභාවයත් එක්කම අඤ්ඤතාභාවයත් එනවා. ඈදුත්තා. එකක් ඇදලා ගන්නකොට අනිත් එකත් එනවා. අර ජාති ජරා මරණ ගැන එහෙමත් කිව්වේ ඒ කාරණේමයි. ඒ විදිහටම මේ විඥාන ආරූප දෙකේ නිතරම කවාකාර ගමනක් තියෙනවා. ඒකට ශරීරයේ ගමන වගේ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. හිත යනවා. හිත ගියාට මොකද ඒක රැඳෙන්නේ විඥාණය. විඥාණයට තමයි වැඩි බර තියෙන්නේ. බර කල්පනාවක වෙන්න කියලා කියන්නේ විඥාණයත් අතෙන්ට කියන නිසායි. විඥාණයටයි වැඩි බර තියෙන්නේ. කලින් දැක්වූ බුදු පියාණන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවෙත් ඒක හෙළි වෙනවා. මෞපොතක වුණත් විඥාණය දැසගත්තේ නැත්නම් නාම රූපය එතන රැඳෙන්නේ නැහැ. විඥාණය එකතු වෙලා ඉඩ දුන්නේ නැත්නම් වැඩෙන්නේ නැහැ. ওই විදිහේ තත්ත්වයක් තියෙනවා. සමහර කතාන්තර අහන්න ලැබෙනවා ඒ වායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඇතැම් සිද්ධි පිළිබඳව අසන්නට ලැබෙනවා. මරණාසන්න අවස්ථාවේදී අර පණ අදිනවා කියලා කියන්නේ. ඒ විදිහේ අවස්ථාවලදී මේ මරණාසන්න පුද්ගලයාට පිටත ඉඳලා තමන්ගේ ශරීරය දකින්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන බව කියවෙනවා. මේ ධර්මතාව අනුව බලනකොට ඒක හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විඥානය රැඳෙන්න පුළුවන් ශක්තියක් ඇති සතර මහා භූතයන්ගෙන් තව ශරීරයක් හදන්න පුළුවන් ශක්තියක් ඇති තැනක් නොවෙන්න පුළුවන්. නමුත් తాවකාලිකව බැහැර ගිහිල්ලා අතනට ගිහිල්ලා ආවසු ශරීරයට එන්දෝ කියලා හිත හිතා ඉන්නා වගේ අවස්ථාවල තමයි තමාගේ ශරීරයම තමාට පේන්නේ. මේ විදිහ අවස්ථාවලුත් තියෙනවා. ඒකට සිත පිළිබඳ ධර්මතාවක් මෙතන තියෙනවා. මේ විදිහට ගත්තාම 아무තුවෙන් මෙතන ගැට ගසන්න දෙයක් නැහැ. මක් නිසාද මේ දියසුලියමයි දිගට යන්නේ. මේ සංසාර දියසුලියේ එතන මෙතන වෙනවා මෙතන එතන වෙනවා. ඈත මෑත වෙනවා මෑත ඈත වෙනවා. ওই විදිහේ ස්වභාවයක් තියෙන නිසා තමයි සංසාරගත පුද්ගලයාගේ විඥානය නිතරම පටිච්චිතව තිබෙනවා කියන්නේ. මේක එක්තරා විදිහක දෙවිලි ස්වરૂපයක් තියෙනවා. යම් අවස්ථාවක විඥානය සම්පූර්ණයෙන්ම මේ ශරීරය අතහැර ගියා නම් අන්නර කලින් ගත්ත නාම රූප අරමුණේ රැඳෙන්නේ. ඒ කියන්නේ යම් කිසිම අවකුසක උත්පත්තියක් ලැබෙනවා කියනකොට බුදු පියාණන් වහන්සේට 아무තු වචනයක් ඕන වුණේ නැත්තේ ඒකයි. විඥානයේ අරමුණ නාම රූපය. ඒකට විඥානයේ නිසාමයි ඒකට නාම රූප කියලා කියන නමක් දෙන්න පුළුවන් වෙන්නේ. හරියට විඥානයේ වැටෙන ඡායාව වගේ. නාම රූපේ ඡායාව වගේ. දැන් ඡායා රූපයක් ගැනීමෙදී ඒ විදිහේ ධර්මතාවක් තියෙනවා. ඡායා රූපයට හැඩවැඩ දමන මුණ දුන්නත් නැතත් ඒකට පිටුපෑවත් මේ රූපයේ කෙසේ වෙතත් ඡායාවවත් වැටෙනවා. ඒ වගේම සංසාරගත පුද්ගලයාගේ වෙන එකක් තබා චේතනා ප්‍රකල්පන වශයෙන් සිටිවිලි කල්පනා ආදී නැති වුණත් අනුසය මාත්‍රේවත් තියෙනවා නම් ඒ අනුසයම ප්‍රමාණවත් වෙනවා යම් කිසි භාවයක උත්පත්තියක් ලැබීමට. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ චේතනා සූත්‍රය කියන වැදගත් සූත්‍රයේ සංයුත්තේ නිදාන සංයුත්තේ යංච වික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හොති විඥානස ඨිතිය. ආරම්මණේ සති පටිච්චා විඥානස හෝති. තස්මින් පටිච්චිතේ විඥානේ විරුල්ලේ නාම රූපසවක්ඛන්ති හෝති. නාම රූපච්ඡා සලආයතනං සලආයතන පච්ඡා පස්සෝ ආදි වශයෙන් මේ සූත්‍රයේ කොටස් තුනක් දැක්වෙනවා. පළවෙනි ඡේදයේ තියෙන්නේ යංච වික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති. මහණෙනි යම් චේතනාවල් පවත්වනවාද චේතනාවල් කරගන්නවද යම් කල්පනා කියන එක අපිට හිතා ගන්න පුළුවන් යම් කල්පනා ඇති වෙනවද යංච අනුසේති ඒ වගේම අනුසේ වශයෙන් ඒ කියන්නේ අප්‍රහීන වශයෙන් රූප වේදනා ආදී උපාදානස්කන්ධ පිළිබඳ ඇල්මෙහිම පවතිනවාද අනුසේ වශයෙන් එතකොට චේතනා ප්‍රකල්පන අනුශය කියන ධර්ම ඇතිතා ආරම්භණං ඒ සංහති විඥානස දෙතිය ඒ තුනෙන් කවරක් හෝ විඥානයේ සිට ගැනීමට ප්‍රයත්නට අරමුණක් වෙනවා
ආරම්මණය සතිපටිච්ඡා විඥානක හෝ අරමුණක් ඇති කල්ලි විඥානයේ පිහිටීමක් වේ. තස්මින් පතිච්චිතේ විඥානයේ විරුල්හි එසේ ඒ පිහිටි විඥානයේ වැඩුණු කල්හි නාම රූපස්සාවක් අන්තිවති. නාම රූපයගේ දැස ගැනීම වේ. නාම රූපච්ඡ සලආයතන. ඊළඟට නාම රූපය ඇති වුණාම අනිත් ඒවා ඒකම යනවා. පළවෙනි කොටසේ මේ විදිහට සඳහන් වෙනවා. දෙවෙනි කොටසේ සඳහන් වෙනවා නෝචේ භික්කවේ චේදේති නෝචපකප්පේති අත්ථචේ අනුසේති ආරම්භණං ඒතං හෝති විඥානසතිය. ආරම්භණීය සතිපතිඨා විඥානසෝති. තස්මින් පටිච්චිතේ විඥානේ විරෝධේ නාම රූපසාවක්ඛන්ති හෝති ආදි වශයෙන්. මේ දෙවෙනි ඡේදයේ විශේෂත්වය මොකක්ද? නොචේතේති. යම් කිසි පුද්ගලෙක් චේතනා පවත්වන්නේ නැහැ. මරණ අවස්ථාව ගැන කියනකොට චේතනා පවත්වන්නේ නැහැ. 아무තු කල්පනාවක් නැහැ. නමුත් අනුශය තියෙනවා. ආරම්භණං ඒතං හෝති විඥානසතිය කියලා. එතත් පිළිසින් අනුශය තිබුණත් ඒත් ඇති යන්න අපි කියාපු ඡායාරූපෙට පිටිපෑවත් එතන හිතිය නිසා ඡායාරූපෙට වැටුණා වගේ. අනුශය තිබුණත් ඇති. එතකොට ඒක අරමුණක් වෙනවා. ඒක නිසා විඥානෙ පිහිටනවා. ඊළඟට කියවෙනවා. යතෝචකෝ වික්කවේ නොචේව චේතේති නොපකප්පේති නොචානුසේති. ආරම්මණං ඒතං නහෝති විඥානසතිය. ආරම්මණේ අසති. පටිච්චා විඥානස නහෝති. අදප්පටිච්චිතේ විඥානේ අවිරූঢ়ේ නාම රූපසවක්ඛන්ති නහෝති. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ එවමෙතස්ස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. මේ තුන්වෙනි එක විශේෂයි. මුලින් කියාපු අවස්ථා දෙකෙන් පළමු එකේ චේතනා ප්‍රකල්පන අනුශය තිබුණා. දෙවෙනි අවස්ථාවේ චේතනා ප්‍රකල්පන දෙක නැහැ. ඒ පුද්ගලයාට නමුත් අනුශය තිබුණා. තුන්වෙනි අවස්ථාවේදී චේතනාවකුත් නැහැ, ප්‍රකල්පණයකුත් නැහැ, අනුශයකුත් නැහැ. අන්නේ බඳු අවස්ථාවක ආරම්මණං ඒතං නහෝති විඥානසති කියලා. එතකොට අරමුණක් නැහැ විඥාණයට සිට ගැනීමට. ආරම්මණේ අසති පටිච්චා විඥානස නහෝති. අරමුණක් නැති කල්හි විඥාණයේ පිහිටීමක් නොවේ. තද අපකිච්චිතේ විඥාණේ අවිරූঢ়ේ විඥාණේ නොපිහිටි කල්හි නොවැඩුණු කල්හි නාම රූපයගේ බැස ගැනීමක් නොවන්නේ. එහෙම නාම රූපයගේ බැස ගැනීමක් නැත්නම් අර නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ ආදි වශයෙන් සියල්ලම නිරුද්ධ වෙලා ගිහිල්ලා සියලු සංසාර දුක්ඛයම එතනම කෙලවර වෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි